සදහැවත් පින්වත්නි, මේ ලෝකේ ජන අතරින් සමහරකට බොහොම ලොකු විදිහේ බලාපොරොත්තු තියෙනවා. සමහරකට පොඩි බලාපොරොත්තු තියෙනවා. කොහොම බලාපොරොත්තු වුණත් මාන්නය, කීර්තිය, සත්කාර, ගෞරවය මේ කියන දේවල් වලට හැමෝම කැමතියි. හැමෝම හබාගෙන යන්නේ මේ දේවල්. අද තරුණ ප්‍රජාවේ ඉඳලා මැදි වයසේ ප්‍රජාවේ ඉඳලා වයසක මනුස්සය දක්වාම මේ කීර්තියට ලෝලී වෙලා ආශා කරමින් මේ ඔස්සේම හබාගෙන යනවා. ඉතින් මේවා හබාගෙන යන්න හේතුව මේවා වෙනුවෙන් කාලය වැය කරන්න හේතුව මේවා තමන්ට සැප ගෙනල්ලා දෙනවා කියලා තමන් හිතන හින්දා. හැබැයි යම් ආකාරයක සැපක් මේවයි පෙනුනට මේවා ඇතුළෙන් හැංගිලා තියෙනවා මානසික අසහනයක්, ඒ වගේම පීඩාකාරී බවක්, වගකීම් බහුල බවක්, ඒ වගේම අනාරක්ෂිත බවක්. එතනින් ගියට පස්සේ සාංසාරික විදිහට බලද්දී මේ බුද්ධෝත්පාද කාලයක් නිකරුණේ අපතේ හැරීමක්. එතන පිට තියෙන ලොකුම ප්‍රශ්නේ මේවා හබාගෙන යන එකේ ලොකුම ගැටලුව තමයි මේවා හබාගෙන යන කාලේ යොදන්න ගියට පස්සේ අපිට මේ නිවන් මඟ තුල ශක්තිමත් වෙන්න තියෙන බුද්ධෝත්පාද කාලයක හම්බෙච්ච මේ අවස්ථාව මග හැරිලා යන දින ඉඩකඩ අතිශයම ප්‍රබලයි. ඉතින් මේ බව දක්වලා ඊයේ ගෲප් එකට දාලා තිබ්බා එක්තරා දරුවෙක් මේ වීඩියෝ පටය. මේකෙන් කොහොමද මේ වගේ කෙනෙක් වෙන්න තියෙන ආසාව අතහැරගන්නේ කියලා. ඉතින් මං හිතනවා ඒක හොඳම අවස්ථාවේ සහ හොඳම කෙනාකින් ඇහුවේ කියලා. හේතුව මම පවා මගේ පාසල් කාලේ කොච්චර ධර්ම අවබෝධය තිබ්බ හින්දම ඒ වගේම ජීවිතය ගැන සාමාන්‍යයෙන් දරුවෙක්ට තියෙනට වඩා අමුතු දැක්මක්, හිතනවා වැඩිකමක් තිබ්බ හින්දම අධ්‍යාපනයටවත් කොච්චර අධ්‍යාපනයෙන් දක්ෂ වුණත් අධ්‍යාපනයටවත් වෙන කිසි දෙයකටවත් කිසිම බයක් නැහැ. විභාගයක්වත් ගණන් ගන්නේ නැහැ. අන්න ඔහොම තිබ්බ මානසිකත්වයක් තිබ්බ මට මෙන්න මේ විදිහේ අධික කීර්තියකට අධික ඒ වගේම මේ සැපවත් ස්වභාවයට තිබ්බ ආශාව හින්දා අධ්‍යාපන කටයුතු බොහොම උනන්දුවෙන් කරගන්න පෙළඹුණා. එතකොට කීයටවත් දැන් උදාහරණයකට විවාහයක් කරගෙන සාමාන්‍ය රැකියාවක් කරලා ගයක් හදාගෙන වාහනයක් අරගෙන ජීවත් වෙන්න නම් ඒ කාලේ මං හිතපු විදිය මම කීයටවත් මෙච්චර අවුරුදු 10ක් 12ක් ඉගෙන ගන්න නැහැ කියලා තමයි හිතා හිටියේ. හැබැයි මේ වගේ තත්වයකට එන්න නම් මෙන්න මේ විදියට වෙන වෙනම ක්‍රම 3ක් විතර plan A B C කියලා හදාගෙන හිටියා. පොතකත් ලියලා තිබ්බා. මේක මේ විදියට achieve කරගන්න පුළුවන් කියලා. අන්න ඒ වෙනුවෙන් පාසල් ගියේ. ඉතින් මේක හොඳ අවස්ථාවක්. ධර්මයේ තව ගැඹුරට තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ කාලයක් එද්දී මේක අසාරයි කියලා තේරුණත් තණ්හාවේ ප්‍රබලභාවයේ හින්දාම කොච්චර වුණත් මේක පොඩ්ඩක් හරි විදලා දවස් දෙකක් සතියක් හරි විදලා යනවා කියලා අදහසක් තිබ්බා. හැබැයි තවත් කාලයක් යන්න මේ දෙකේ තියෙන සමතුලිතභාවය අඩු වැඩි වෙන පටන් ගත්තා. ඒ කියන්නේ මේක කරලි ඉවරලා යන්න ඕන කියන එක වෙනුවට ඒක ඇත්තටම තින් අසාරයි නම් අසාරයිනේ ආයක රහබල්ල යන දෙයක් නැහැනේ කියලා ඔන්න පොඩ අර තණ්හාව කියන පැත්ත අඩු වෙවි ප්‍රඥාව කියන පැත්ත වැඩි වෙන්න පටන් ගත්තා. ඉතින් අන්න ඒක කොහොමද උනේ? ඒකදී ඒ වගේ ස්වභාවයකදී කොහොමද
ඒ සියුම් සියුම් ආශාවන් සියුම් සියුම් හැඟීම් ජයගන්නේ ඒවා යථා ස්වභාවය නුවණින් විමසන්නේ කොහොමද කියලා අද විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් සාවධානව අහුම්කම් දෙන්න මේ කොටසින් කොටස. ඊයේ මේ දාලා තිබ්බ වීඩියෝ පාටි අල්ලලා විස්තර කරන්න සාවධානව අහුම්කම් දෙන්න. నువ్వే సమస్తం నువ్వే సిద్ధాంతం నువ్వే నిపంతం నువ్వేలే అనంతం ప్రతినిధి మసై నీలో కసే దిశై అడుగేసై మిసైలునా ప్రతి సకం సతం ప్రతి యుగం యుగం నీ పేరే ඒ ගෙවුණු තප්පර 45 මෙතන එකක් තිබ්බා. ඒ පුද්ගලයා හෙලිකොප්ටර් එකක ගමන් කරනවා. තරුණ දරුවන්ට ඒ වගේම සමහරක් වෙලාවට මේ වයසක උදවියට පවා මේ වගේ දෙයකට ආසාවක් තියෙන පුළුවන්. දැන් මෙතනදී අපි කතා කරන්න යන ආසාව මේ සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් එක නැගලා යනවා වගේ ආසාවක් නෙමෙයි. ඊට වඩා බොහොම ප්‍රබල මමත්වයේ පිරුණු ස්වභාවයක්. මම තමයි අහවල් කම්පැනි එකේ අයිතිකාරයා කියලා. Tamanටම අයිති හෙලිකොප්ටර් එකක තමන්ම ඕන තැනක යන කිසි බයක් නැතුව පුදුමාකාර මාන්නකින් ඔලුව උදුම්මගෙන කෙලිම යන්නේ. ඉතින් ඊට පස්සේ එතනින් හිටපු පුද්ගලයා ඊට පස්සේ බොහොම මාන්නකාරව වාහනයෙන් බැහැලා මේ ලෝකේ දැනට තියෙන මිල අධිකම වාහනේ වෙන රෝල්ස් රොයිස් වාහනයක තව බොඩිගාඩ්ලත් පිරිවරාගෙන ඔන්න යනවා. මේක ගැන අපි තව ටිකක් විචාරයක් කරලා කඩලා බැලුවොත් අර විදිහට හෙලිකොප්ටර් එකේ යද්දියට මම මේ අල්ලගෙන තියෙන්නේ මමත්වයේ කියලා මම කියලා පංචස්කන්ධයක්මයි. බලන්න හොඳට. දැන් මේ කියන ස්වභාවයට පත් වෙන නම් පුංචි කාලේ ඉඳලා කෙනෙක් වෙහෙසෙන්නේ මේ ස්වභාවයට පත් වුණාට පස්සේ මොකද්ද තියෙන්නේ? Tamanට පින තියෙනවා නම් Tamanට එක ලැබෙන එක වෙනම කතාවක්. හැබැයි අනාගතේ ලබන්න හදන මේ සුළු කාලීන දැන් මොකද මුච්චර කර ජීවත් වෙන්න තියෙන අවුරුදු 70ක් වගේ. එච්චර අඩු කාලයක් ජීවත් වෙන්න පුංචි කාලයකදී මේවා විඳින්න කියලා බොහෝ කාලයක් තිස්සේ වෙහෙසෙන එක දුක් විඳින එක ඇත්තට මෝඩකමක්. තමන්ගේ පිනකට ඒවා ඉබේ ලැබෙනවා නම් එන්න කමක් නැහැ පරිභෝජනය කරාට. ඒ වගේ වෙහෙසෙන්න යන එක මෝඩකමක්. ලෝකෙ මිනිස්සු කිව්වට මුල් කාලේ ගොඩක් දුක් විඳලා පස්සේ සැපෙන් ඉන්න කියලා ඒක පොසිටිව් තින්කින් කිව්වට ඒක ඇත්තටම ඍණාත්මක චින්තනයක්. නියම ධනාත්මක චින්තනය බවට පත් වෙන්නේ මම දැනුත් සැපෙන් ඉඳලා පස්සෙත් සැපෙන් ඉන්නේ කොහොමද කියලා යම් කෙනෙක්ට ක්‍රමයක් හොයාගන්න පුළුවන් නම්. හැබැයි මේ ධර්මයේ ක්‍රමයේ එන්නේ වගේ දෙයක්. ඒකට කියනවා අපන්නක ප්‍රතිපදාව කියලා. හරි ගියත් හරි වැරදුනත් හරි කොහෙන් ගියත් තමන් සැපසේ වාසය කරලා තියෙන්නේ. දුකක් නැතුව, පීඩාවක් නැතුව, වෙහෙසක් නැතුව. අපන්නක ප්‍රතිපදාව. මේ නිවන් මාර්ග නිතරම මේ පිටක් වගේ කොහෙන් හැපුවත් තමන්ගේ මානසික සහනය සැහැල්ලුව මේ කෙලෙස් නැති බවින් ඇති වෙන සැනසීම කොහෙන් හැපුවත් ලැබෙන්න ඕන. හිතට බරක්, පීඩාවක්, වෙහෙසක්, ආතතියක්, දුක් ස්වභාවයක්, දුම්නසක් දැනෙනවද? අනේ ප්‍රතිපදාවේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දත කාගෙන අද වෙහෙසිලා හෙට නිවන් දකින්නවා කියන එකක් නෙමෙයි. වීරිය වඩලා භාවනා කරත් එතන තියෙන සැපයක් ඇත්තටම. මේ සැපේ අද්විදින්නනේ වීරිය වඩන්නේ. ඒක මේ මොහොතේ ලබන සැපයක්. ඒක මේ පස්සේ තරමලා හෙට අනිතට ලබන නිවනක් ලබන්න නෙමෙයි දැන් වීරිය වඩන්නේ. මේ දැන් හිත නිවනටපත් කරගන්න. දැන් හොඳට මතක තියාගන්න මේ නිවන් මාර්ග නියම සැපේ බවට පත් වෙන්න. තමන් වෙහෙසෙන්න ඕන. තමන් දැනුත් සැපෙන් ඉඳලා
අනාගතෙත් සැපෙන් ඉන්නේ කොහොමද කියලා බලන්න. දැන් දුක් විඳලා පස්සේ සැප විඳින්න නෙමෙයි. ඊළඟට එතනින් ගියට පස්සේ අපි මේ නිතරම කීර්තියට වගේ දෙයකට ආස කරන්නේ අපි හැමතිස්සෙම මඤ්ඤණා කරගන්නවා, හිතා ගන්නවා, හගිනවා. මේ බාහිර ලෝකයා මාව දකින්නේ කොහොමද කියන ස්වභාවය. බාහිර ලෝකයට මාව මෙසේ දැනේවා, මෙසේ පෙනේවා. මම මෙහෙම කෙනෙක් විදිහට අඳුර ගනීවා. මන් දිහා පුදුම වෙලා බලාවා. හැබැයි මම ඔබට කියනවා හොඳට හිතලා බලන්න. ඔබ එහෙම කෙනෙක් විදිහට දැන් උදාහරණයක් හිතනකෝ කොළඹ ටවුන් එකක හරි ඔන්න මහනුවර ටවුන් එකේ හරි කොහේ හරි තමන් හෙලිකොප්ටරකින් ඇවිල්ලා ලොකු ගාඩ් එකක් එක බැසයි කියලා. ඔක මේ මිනිස්සුන්ට කොච්චර කාලයක් මතක තියෙයිද? දවසක්, දෙකක්, උපරිම 3ක්. එහෙම නෙමෙයිද? අපි සමාජයට ලෝකෙට මෙහෙ පේන්න මම මෙහෙම අදින්න ඕන, මෙහෙම ජීවත් වෙන්න ඕන, මෙහෙම වැඩ කරන්න ඕන කියලා අපි කොච්චර හිතුවත් ඒ බලන් ඉන්න බාහිර ලෝකයට ඒක දැන් මේ සම්මුතිය කතා කරත් වැඩි කාලයක් ඔළුවේ රදින්නේ නැහැ. පුංචි කාලේ අමතක වෙනවා. දවසයි දෙකයි තුනයි උපරිම. අන්න ඕක තුලම තමන්ට හොයාගන්න පුළුවන් කොච්චර මෝඩකමක්, කොච්චර මුලාවක් මේ හිතම අල්ලගෙන දැගලීමක් මෙතන සිද්ධ කරනවාද කියන කාරණාව. සිත විසින් සිතම අල්ලගෙන දගලනවා. හිතටම ආස කරලා තියෙනවා. ඒක තමන්ගේ සිතුවිල්ලක් මල්ලගෙන සිතුවිල්ල හරහන්න අර බලන්න සංඛාර සංඥා වේදනා දෙකේ ක්‍රියාකාරීත්වය. හිතම අදුනා මාව දැන් මෙහෙම අදුනයි කියලා අදුන ගන්නවා සැප වේදනාවක් විඳිනවා. මම දැන් මෙහෙම දකි කියලා අදුන ගන්නවා සැප වේදනාවක් විඳිනවා. මේකල මං ගැන මෙහෙම හිතයි කියලා ගන්නවා සැප වේදනාවක් විඳිනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා එතන. එතකොට මෙහෙම ස්වභාවයෙන් යුක්තව දැන් මේ මහා මාන්නයක් දරගෙන තමන්ගෙම ගුවන් යානාවක තමන්ම ඇවිල්ලා ලෝකේ තියෙන ඉහළම හොඳම මෝටර රථයක යදින තමන්ට දැනෙන්නේ මේ මමත්වය. ලෝකෙම නිකන් මගේ වගේ හැකීමක්. හැබැයි ඒ හැකීමත් සත්‍ය වශයෙන්ම හිතේ මේ වෙලාව ඇති වෙලා නැති වෙලා යන දැනීම මාත්‍රයක් විතරයි. සිතුවිල්ලක් තුලයි ඒ හැඟීමම ඒ ලෝකෙම මගේ කියන හැඟීමම ඇති වෙලා තියෙන්නේ. මම මේ ලෝකේ තියෙන හොඳම ජීවිතය ගත කරනවා කියන එක ඇති වෙලා තියෙන්නේ තමගේ හිත ඇතුලේ. සිතුවිල්ලක් විදියට. මෙතනම ඇති වෙලා මෙතනම නැති වෙලා යන විදියට. එහෙම නෙමෙයිද? ඔබම හිතින් විමසලා බලන්න මේක අහන් හිටියට වැඩක් නැහැ. මේ වගේ දේශනාවක් තමන්ගේ හිතේ තියෙන ආසාවල් එක ගලප ලෙහෙමින් තේරුම් ගන්න ඕන. මේක නෙමෙයි ඇත්ත කතාව කියලා. දැන් හිතේ දැනීමක් ඇති වෙලා නැති වෙලා යමක් අත්‍තරම. උදාහරණයකට මේ මිනිසයාගෙම අම්මා හරි තාත්තා හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි තමන් වැඩිපුර ආදරය කරන කෙනා හරි අසනීප වුණොත් මෙයාගේ ඔය ඔක්කොම කතා ටික ඒ මොහොතේ අමතක වෙලා යනවානේ. මොකද ලෝකයේ මගේ කරගෙන සිතුවිලි පහළ වෙන තාක් කල් එයාට එහෙම මාන්නක්කාරකමක් ආසාවක් සතුටක් ඇති වෙනවා. වෙන අරමුණක් ආපු ගමන් ඒක නැති වෙලා යනවා. මේ ලෝකෙ මෙච්චර බිස්නසස් මට IT කියන එක කම්පනිස් මට IT කියලාවත් යට මතක් වෙන්නේ ඊට පස්සේ. අර ඒ වෙලාවට තියෙන දුක්ඛිත අරමුණ නම් කාගේ හරි ව්‍යාධියක් නැති වෙන දුකක් නම් ඒ පරිදේව කෙරිල්ල නම් ඒ වෙලාවට වැඩ කරන්නේ ඒක. හොඳට ගලපලා බලන්න. එතකොට ඒ විදිහේ මාන්නක්කාරකමක් පවා තුළ තියෙන පංචස්කන්ධයක ක්‍රියාවලියක්. එයා මම මෙහෙමයි කියලා සමහරක් වෙලාවට එයා ගමන් කරන චිත්‍රය රූපස්කන්ධයක් විදිහට අල්ල ගන්නවා, උපාදාන කර ගන්නවා. ඊළඟට ඒක මතක් විදිහට තියෙන වේදනාව
එක ගහගෙන යනවා මේ දිගටම තියෙන වේදනාවක් වගේ. ඊළඟට හඳුනා ගැනීමට ග්‍රහණය වෙනවා මේ මාව මෙහෙම තමයි ලෝකේ හඳුනාගන්නේ කියලා. මේ නිකන් මේ අවුරුදු 365 දවසම එකම විදියට අඳුන ගන්නවා වගේ. දැන් අපිට හඳුනා ගැනීම ඇති වෙදී හිතෙන්නේ මිනිසුන්ට දැන් මාව මෙහෙම පෙනෙයි කියලා. ඊයේත් මාව මෙහෙම පෙවුණා දැනුත් මාව පෙනෙනවා. හෙට අනිද්දාත් මේ විදියටම මාව පෙන්නේ කියලානේ. අපි ඒක සංඥාව ආත්මයක් විදියට ගන්නවා කියන්නේ ඒකයි. හැබැයි Taman දන්නේ නැහැ මේක මේ සිතුවිල්ල ආපු හින්දා මේ මාව මේ විදියට දකින්නවා කියලා රොබෝට අදහසක් ඇති වුණා. ඒක එහෙමම නැති වෙලා යනවා කියලා. සංඥාව අනිත්‍යයි අනාත්මයි කියලා. දන්නේ නැති හින්දා ඒක නිකන් බරට උපාදානය වෙන්නේ අපිට. ඊළඟ සංස්කාර ස්කන්ධයත් එහෙමයි. සිතුවිලි ගැටීමත් එහෙමයි. නිකන් ඇත්තට තියෙන දිගටම තියෙන දෙයක් වගේ අපිට හිතෙන්නේ. හැබැයි කොච්චර අතීතයේ සිතුවිලි හිතන්නේ දෙකක්වත් දැන් ඉතුරුද නැහැ. හැමදේම නිවිලා ගිහිල්ලා. දැනීමුත් එහෙමයි. පේනේව, ඇහෙනේව, හිතනේව, හිතින් හදාගන්න ලෝකය. අපිට හිතෙන නිකන් මේ දිගටම තියනවා වගේ. හැබැයි පොඩි වෙලාවකින් බලපු දැකපු කියපු හැමදේම නැතිලා කියලා දැන් එකක්වත් ඉතුරු නැහැ. තව ඉදිරියට යමු. प्रतिदिसी मसई नीलो कसे दिसई आडू कैसई मिसई लुना प्रति सकम सतम प्रति युगम युगम नी तेरे बिने तना गेलुपुनी वेंटे पटेला नुव्वे समस्तं नुव्वे सिद्धांतम මෙතනදී තව විශේෂ දෙයක් විදිහට තවත් කෙනෙක්ට ආසාවක් තියෙන පුළුවන් බොහෝ ආරක්ෂකයෝ පිරිවරාගෙන ජීවත් වෙන්න. එතකොට කොහේ හරි පොදු ස්ථානයකට ගිහිල්ලා ආරක්ෂකයෝ වට කරගෙන තේ බීලා හරි කාලා බීලා හරි තම හරි ලොක්ෙක් වගේ මිනිස්සු අතරින් හැමෝම මිනිස්සු Taman දිහා බලන අතරේ නැගිටලා එන්න තියෙන කැමැත්තක් වගේ දෙයක් ගත්තත් මේ විදිහටම ඔබට සමහර වෙලට හිතුනේ නැති වුණාට සමහර අයට මීට සාපේක්ෂ විදිහට එක එක ආකාරයෙන් නිකන් මිනිස්සු මාව මෙන්න මෙහෙම තේරුම් ගනිවා කියලා අදහස් ඇති වෙලා තියෙන පුළුවන්. ඒක තුල පවා තියෙන්නේ. බලමු දැන් ඒකේ තුල තියෙන ඇත්ත ස්වභාවයත්. ඒ ඇත්ත ස්වභාවයදී මුලින්ම අපිට තේරුම් ගන්න පුළුවන්. ඒතර මේ මම කියලා ගත්තට ආරක්ෂකයෝ කියලා ගත්තත් අනිත් මිනිස්සු කියලා ගත්තත් සත්‍ය වශයෙන්ම ඇටසැකිල්ලකින් අපි ඔක්කොමලා සමානයි. ඊළඟට මස් වැදිලි වලිනුත් අපි ඔක්කොමලා සමානයි. ඒකට හම් වැදල්ලිනුත් අපි හම් වැදල්ල විදියට ගත්තොත් ඒකත් සමානයි. බොකු ටික ගත්තත් ඒකත් එහෙමමයි. පෙර කර්මයේ දායාදයක් විදියට එක එක විදියට එක වෙනස් වෙලා හැදිලා අපිට හම්බෙලා තියෙනවා. එච්චරයි ඒකම වෙනස. ඊළඟට මේ විදිහේ ස්වභාවයකදී මිනිසුන්ට හරි ආසාවක් ඇති වෙනවා. පුදුමාකාර කීර්තියක් මාන්නයක් දැනෙනවා. මමත්වයේ දැඩිභාවයක් හිතෙනවා මෙහෙම ජීවත් වෙද්දී. ඒතකොට මේකට විශේෂයෙන් තරුණ ප්‍රජාව ගොඩක් ආස කරනවා. ඒකනේ මේ වගේ චිත්‍රපටි වලට දැන් ඉන්දියානු සමාජය නම් පිස්සු වැටෙලා තියෙන්නේ. ඒකල සුපර් ස්ටාර්ස්ලා කියන්නේ සුපිරි තරු කියලානේ. ඔය රඟපාන අයට. එතකොට ඒ දේ තුලත් බලන්න අපිට හදිසියවත් එහෙම ජීවත් වෙන අවස්ථාව හම්බුණා කියන්නේ. හම්බුණාට පස්සේ තව මොනවාද? ජීවිත අනිත් දේවල් එක ගලපලා බලන්න. වලුත් වාහනයක් සයිකල් එකක් නැත්නම් වෙන දෙයක් ගන්න කාන් හිතින් පීඩා විඳිනවා. ගත්තට පස්සේ හිතපු තරම් දෙන්නේ නැහැ. විවාහ ජීවිතයක් ගත්තත් එහෙමමයි. වැඩි ඕනේ නැහැ. තරුණ ප්‍රජාවට හිත ඒක තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණයක්. කාත් එක්ක හරි යාළු වෙන්න කලින් කැමැත්තක් ඇති වුණාට පස්සේ හරි ලොකුවට ඒක දැනෙනවා. ඊපස්සේ යාළු වුණාට පස්සේ අර තිබ්බ තරම් වටිනාකමක්වත් එහෙම
අර තිබ ලොකුවට දකින ගතිය නිකන් සාමාන්‍ය මිනිසෙක් සාමාන්‍ය යාළුවෙක් ගතියට නාය දැනෙන්න පටන් ගන්නවා. ඒක ඒ විදියට බාල වෙනවා නම් පැය 24ම තමන් එක ඉන්න සිද්ධ වුණාට පස්සේ කොච්චර ඒක බහිනවද? ඊට පස්සේ ගෙදර අම්මව තාත්තව පේනවා වගේම තමයි අනිත් මිනිස්සුව පේන්නේ. අම්මා තාත්තව ලොකුවට දැනෙන්නේ නැහැ නිකන් පැය 24ම දකින්න හින්දා. තව දුරටත් මේ වගේ ස්වභාවය මේ විදියට හිතින් විමසන්න අපි කොච්චර එහෙම ලැබුවත් එතනින් පස්සේ මොකද්ද කියලා මුලින්ම ප්‍රශ්න අර්ථය දාලා බලන්න. ඊළඟට අපි එහෙම කොච්චර කරත් ඒක නිකන් නැති වෙලා කිය දැනීමක්. නිවිලා කිය පහනක් වගේ. ගෙවි ගෙවි යන හදුන් කූරක් වගේ. ආයෙක එහෙම විදියට ලබන්නත් බෑ. ඒක කියන්නේ ඒක එහෙම වුණා කියලා මොකද ඒ වෙලාවේ පුංචි නිකන් 아무තු කික් එකක් තියේ 아무තු ආස්වාදයක්. ඊට පස්සේ හිත උතරන් දෙන්නේ නැහැ එතන. අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන අපිට ඒ වගේම අවුරුදු 50ක් 60ක් ජීවත් වෙන අනිත් මිනිස්සුන්ට මොනවා පෙන්නලා මැරෙන්නද? අතීතයේ කොච්චර අධිරාජ්‍ය හිටියද? ඒකේ ඉතාමත් අතලොස්සක් කර එක්කෙනෙක්වත් මතකද? මූණක්වත් අඳුරනවද අපි? එහෙම මෙහෙම ඉතිහාසයට කතා වෙයි එච්චරයි. එච්චර කට්ටිය පවා සමාජයෙන් මැකිලා ගියා නම් අපි ගැන කවර කතාවද? నువ్వే నీ పంతం నువ్వేలే అనంతం ඒ වගේම අද කාලේ තියෙන තරුණ ප්‍රජාව අතර තියෙන ප්‍රධාන ආසාවක් තමයි මේ ඔය ස්පෝර්ට්ස් කාර්ස් වලට තියෙන කැමැත්ත. Lamborghini, Ferrari ආදී බොහොම ඉතාමත් වේග ධාවනයට භාවිතා කරන එක ක්‍රීඩාවක් විදියට සිද්ධ කිරීම. ළමයින්ගේ ගොඩක් ළමයිගේ හිණයක් තමයි එහෙම වාහන වලට තියෙන කැමැත්ත. හැබැයි ඒක ගැන පැත්තක ඉතලා හිතලා බලන්න. එකක් ගන්නවා ඊට පස්සේ තවන්ගේ යාළුවෙට තව එකක් තියෙදි තව එකක් ගන්න හදනවා. ඊටත් වඩා වේගින් යන එකක් හොයන්න බලනවා. ඊට වඩා ලස්සන එකක් හොයන්න බලනවා. මේකින් එකකින් මේවා ලබා ගන්න මුදල් එකතු කරන්න සිද්ධ වෙනවා. වෙහෙසෙන සිද්ධ වෙනවා. ඊළඟට මුදල් හිම එකපාර නැත්තම් Tamanට හොරවංචා සිද්ධ කරලා හොරින් මුදල් මේවට උපයන්න සිද්ධ වෙන වැරදි මාර්ගවලින්. අන්තිමට Taman අකුසලුත් පුරව ගන්නවා. රටේ ජාතියේ නම කෙලස ගන්නවා. පොලිසියට ගෙවල් වල නගින්නත් සිද්ධ වෙනවා. ආදීනව බරපතලයි. Tamanට ඉබේ ලබා ගන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. හැබැයි මේවා හබාගෙන යන එක මෝඩ වැඩක්. ඊට වඩා හොඳයි මේකේ යථාර්ථය තේරුම් ගන්න එක. හබා යනවට වඩා. මොකද යථාර්ථය? දැන් මනසින් එකට ගිහිලා බලන්න. ඕම එකක් පැද්දා. ඕන ෂටර් එකක් තුන අරගෙනම පැද්දා. හැමෝටම පේන්න කවුද ඇතුලේ යන්නේ කියලා. ඊට වඩා මොනවද? එහෙම පදින මිනිස්සු අද ඉන්නවා සමාජයේ. ඒ අයගේ ගෙවල් වට කරගෙන මිනිස්සු හැමදාම බලන් ඉන්නවද? එහෙම ඉන්නේ නැහැ. හිතන තරම් දෙයක් එතන නැහැ. එතන ගත්තත් සිද්ධ වෙන්නේ පෙනෙන බවක් තියෙයි. ඇහෙන බවක් තියෙයි. දැනෙන බවක් තියෙයි. හිතන බවක් තියෙයි. දිට්ඨ සුත මුත විඤ්ඤාත. මේ හතරක ක්‍රියාකාරීත්වය. నీదొక మార్గం ඒ වගේම ඔය බිලියනපතියන්ගේ ප්‍රධාන ලක්ෂණයක් තමයි ඒගොල්ලන්ට ප්‍රයිවට් යාච් ඔය අදිසුපපභෝගී නැව් තියෙනවා. එතකොට යම් කෙනෙක්ට නැවකට මේ වගේ ආසාවක් තියෙනවා නම් නැත්නම් දැන් තමන්ගේ ස්වභාවය අනුව තමන් වෙන දෙයකට හරි ආස කරනවා නම් ඒකත් ගැන හිතලා බලන්න තියෙන්නේ යයි සැපක් දැනෙයි. ඉතින් පස්සේ
අන්තිමට ඇවිල්ලා ගෙදර ආවට පස්සේ මහන්සියක් දැනේ, පුරි උණ ගතියකුත් දැනේ, මුහුණු කුලන් වැදිලා. කොහෙ ගියක් තියෙන්නේ? ඇහැට දැනේ, කනට දැනේ, නහයට දැනේ, දිවට දැනේ, කයට දැනේ, මනසට දැනේ. මොන හරි. දැනෙන දේ දැනෙන මොහොතේම නැති වෙලා යයි. හැබැයි තමන් ඒක මතක් කර හුල්ලයි. මේ හිතේ තරම් අපිව පෙළනවා. මෝඩෙක් වගේ පීඩාවට පත් කරනවා. ඒ හින්දායි බුදුරජාණන්සේ කිව්වේ මේ හිත පීඩාවට පත් කිරීමම දුක්ඛ සත්‍ය විදිහට දකින්න. ඒකට තියෙන පෙළඹවීමම හේතුව විදිහට දකින්න. ඒ පෙළඹවීම නැතිකමම දුකක් නැතිකම විදිහටම දකින්න කියලා. සැප නැතිකම නෙමෙයි දුකයි කියන්නේ. දුක නැතිකමයි සැපයි කියන්නේ හැබැයි. මොකද සැප වේදනාවෙන් තොර සැපයක් සත්වය අදුරන්නේ නැහැ. හැබැයි සැපයි දුකයි දෙක මතහැරලා දාපු තැන තමයි නියම සැපේ තියෙන්නේ. සැනසීම තියෙන්නේ. මානසික සහනය තියෙන්නේ. මොකද කාමෙන් හින්දා ඇති කරගන්නා වූ සැපය මොකක් හරි අරමුණක් අල්ල මොකක් හරි ගැන හිත ඇති කරගන්න සැපයක්. මොකක් හරි දෙකට ග්‍රහණය වෙලා සංස්කරණ මේ සැපයක් යාත් විදින්නේ. නිරායාසයෙන් ඇති වෙන නිරාමිස සැපයක් නෙමෙයි. අන්න ඒකයි ඒ සැප වේදනාවත් දුකක් කිව්වේ. මොකද ඒක පවත්ත ගන්න ලොකු වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. ජීවිතේ එක දේවල්ට ගලපලා බලන්න. කෙනෙක්ව Taman එක විදිහටම තියාගන්න නම්, භාණ්ඩයක් එක විදිහටම තියාගන්න නම්, තමන්ගේ ආර්ථික තත්ත්වය එක විදිහටම තියාගන්න නම් කොච්චර වෙහෙසෙන සිද්ධ වෙනවද? තවදුරටත් నీదొక్క మార్గం అనితర సాధ్యం నీదొక్క పర్వం శిఖరపు గర్వం నుదుటన రాసే రాతను తెలిపే లిపినే చదివి ఉంటావు నీ తల రాతను సొంతగా నువ్వే రాసుకుపోతున్నావు ఓటమి భయమే ఉన్నోటెవడు මෙතනදී ඊළඟට තව ආශාවල් තියෙන පුළුවන් සමහරුන්ට ලොකු බෝඩ් එකක් ඉස්සරහ කතා කරන්න. තමන් අනිත් හැමෝම තමන්ව ලොක්කා කියලා හිතන්න. හිතලා බලන්න මේක සාපේක්ෂක නැද්ද කියලා මේ ආසාවත්. ඒ කියන්නේ ඉතින් ඉන්න 10 දෙනෙක්ට තමන් ලොක්කා වෙයි. හැබැයි අනන්තයට පැතිරුණු අවබෝධයක් දර්ශනයක් තියෙන කෙනෙක්ට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. එයාර මුළු ගමක්ම එයා වෙනුවෙන් හිටගත්තට වැඩක් නැහැ. මුළු පෘථිවියම ඔන්න හිත ගන්නවන ඔන්න පොඩ්ඩක් සම්මුති වශයෙන් හරි ප්‍රඥාව තියෙන කෙනෙක්ට ඔන්න සලකා බලන්න තිබ්බා. එතකොට මේ ලෝකෙට පැතිරිච්ච දර්ශනයක් තියෙන කෙනාට, මේ විශ්වයට පැතිරිච්ච දර්ශනයක් තියෙන කෙනාට 10ක් 15ක් ගමක් දෙකක් තමන් වෙනුවෙන් හිටියා කියලා මහ දෙයක් නෙමෙයි ඒක. එයාට ඒක උදුම ගන්න තරම් දෙයක් නෙමෙයි. එතකොට එතනක් තියෙන්නේ සැබවින්ම මේ ආයතන කීපයක පහළ වෙලා නැති වී යාමක්, දැනීම් වල ඇති වී නැති වී යාමක්, පංචස්කන්ධේ පැනවී නැති වී යාමක්. දැන් ඒක ලැබුවට පස්සේ ඒක මතක් කරත් සිද්ධ වෙන්නේ මේ මොහොතේ මනසේ දැනීමකට සාපේක්ෂව පංචස්කන්ධයක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒදා මම හිටපු විදිය කියලා රූපස්කන්ධය අල්ල ගන්නවා. එදා මට තිබ්බ වේදනාව කියලා වේදනාව උපාදාන කර ගන්නවා. එදා මම හඳුනාගත්තු හඳුනා ගැනීම කියලා උපාදාන කර ගන්නවා. ඒ වෙලාවේ මිනිස්සු මං ගැන හිතපු දේවල් කියලා සංස්කාරස්කන්ධය උපාදාන කර ගන්නවා. එදා මට මෙහෙම පෙවුණා, මට මෙහෙම ඇහුණා, මට මෙහෙම දැනුණා, මට මෙහෙම හිතුණා කියලා විඥානස්කන්ධයත් උපාදාන කර ගන්නවා. කට්ටිය ඉස්සර මෙහෙම කතා කරද්දී. ඊළඟට ජාත්‍යන්තර සම්බන්ධතා පවත්වන්න මිනිසුන්ට ආසාවල් තියෙනවා. සත්‍ය වශයෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතා කියන්නේ තමන් මොකක් හරි කටයුත්තක නියුණාට පස්සේනේ ඔය සම්බන්ධතායි කතා බහයි මීටින්සුයි අරවයි මේ ඔක්කොම තියෙන්නේ. ඒතර තමන් නොදැනීම තමන් ඇත්තටම මොන ලෝකයක් වුණත් තමන් සේවකයෙක්. මොකක් හරි වෙනුවෙන් වැඩ කරන කෙනෙක්. වැඩ සියල්ල අතහැරලා දාපු කෙනෙක් නෙමෙයි. කිසි බරක් නැති කෙනෙක් නෙමෙයි. බරක් කරපින්න ගත්තු කෙනෙක්. වගකීමක් කරපින්න ගත්තු කෙනෙක්. මේ විදිහට මේ ආසාව වල ආස්වාදයට ආදීනවය තේරුම් අරගෙන මේ ආසාව මම අතහරිමි කියලා මේකට තියෙන කැමැත්ත මම විනාශ කරමි කියලා අතාරින්න කියලයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ ආස්වාද ආදීනව නිස්සාරණ ගැන විස්තර කරද්දී. ඉතින් අපි ආස්වාදය දැන් කතා කරා. ඒ වගේම එකින් එකට ආදීනව කතා කරනවා.
ඒක එකට තියෙන ආසාවෙන් හිත නිදහස් කර ගැනීම තමුන්ට බාරයි. ඊළඟට තමන්ටම අයිති ප්‍රයිවට් ජෙට්ස් වල වාහනවල යන්න ආසාවල් තියෙන පුළුවන්. එහෙම ගියත් ඒ කියන්නේ තමන්ට තියෙනවා නම් යන්නේ වැරද්දක් නෙමෙයි. ඒ කියන්නේ මොකද මොන වුණත් ඒක තමන්ට පහසුයි. පහසුවෙන් ගමන ඉවර කරන්න පුළුවන්. ඒ වගේ මනසට පහසුයි. තව මිනිසු නැති එක. මේවා පසුපස ගියත් මේවා හම්බුණා හෝ නැතා කියලා සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ දුක් වේදනාවක් දැනුණත් මිනිසු කෝලහල කරන තැනක යන්න සිද්ධ වුණත් සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ දැනීමක් ඇතිවලා නැති වෙලා යෑමක්. අස්තිර අසාර සිතුවිලි දාමයක පැවැත්මක් විතරයි. තමන් සුවසේ පහසුවෙන් ගියත් එතන තියෙන්නේත් දැනීම් ප්‍රවාහයක පැවැත්මක් විතරයි. දැනීම අසාරයි කියලා තේරුම් ගත්තු කෙනාට මට හොඳම එක නැහැයි කියලා එහෙම නැත්නම් අර විදියට මට ලබා ගන්න බැරි වුණා කියලා දුක් වෙන්න පිටවටපත් වෙන දෙයක් නැහැ. එයාට ලැබෙනවා නම් එයා හොඳ විදියට පාවිච්චි කරනවා. ලැබෙන්නේ නැත්නම් ඉතින් ඒවා හොය යන්නේ නැහැ. ඊළඟට గెలుపుకే సొంతం అయ్యావు నువ్వే సమస్తం నువ్వే సిద్ధాంతం నువ్వే నిబంధం నువ్వేలే అనంతం එතනත් ඊළඟට පිරිසක් පිරිවරාගෙන ඇවිදිනවා වගේ ස්වභාවයක් ගත්තත් ඒ තුලත් අපි මාන්නයක් තමයි නඩත්තු කරන්නේ පිටිපස්සේ මිනිසුන්ට කෙසේ අපිව පේනවද කියලා. කොහොමච්චර හිතුවත් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙලා තියෙන්නේ තමන් තුල දැනීම් ප්‍රවාහයක් ඇති වෙලා නැති වෙලා යamak විතරයි. ඊළඟට අපි බාහිර විදියට බාහිර මිනිසු දිහා බැලුවත් සිද්ධ වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඒ රොබෝලගේ යාන්ත්‍රණවලත් දත්ත ටිකක් ඇති වෙ නැති යamak විතරයි. ඉතින් මේ ඇත්ත ස්වභාවය අභ්‍යන්තර සහ බාහිර ශූන්‍යතාවය තේරුම් ගන්න මේවා හිතන් හිටපු තරම් දෙයක් නැති බව තමන්ටම තේරෙන පටන් ගන්න. මේක නිකන් තමන්ගේ හිත අල්ලගෙන නටන්න හදන නාටකමක් කියලා. මේකට තියෙන බැඳීම හින්දාම දේව සමූහයත් සංසාරෙටම බැඳිලා ඉන්නවා. මනුෂ්‍ය සමූහයත් සංසාරෙට බැඳිලා ඉන්නවා. සත්ව ප්‍රජාවක් ගත්තත් ඒ රැලි නායකයා ගියදලා අනිත් අය නායක වෙන බලාපොරොත්තුෙන් ඉන්න අය සංසාරෙට බැඳිලා තියෙනවා. අමනුෂ්‍යයොත් එහෙමයි. මේ ඇත්ත ස්වභාවය මේ විදිහට තේරුම් ගන්න ඕන. එතනත් තියෙන්නේ ටිකක් හැඟීම් බර අවස්ථාවක්. තමන්ගේ අම්මා හම්බෙනවා. ඉතින් ඒ තුලත් සත්වයට තියෙන පුදුමාකාර කැමැත්ත තමන්ගේ ඥාතීන්ට දෙමව්පියන්ට තමන් හරි ලොක්ෙක් කියලා තමන් හරි මෙහෙමයි කියලා පෙන්වන්න තියෙන කැමැත්තක්. මේ තුලත් තියෙන්නෙම ඇත්ත වශයෙන්ම සත්‍ය ඇතිසැරියෙන් බලද්දි දැනීම් ප්‍රවාහයක් ඇති වෙලා නැති වෙලා යමක් විතරයි. ඇත්තට මේකයි මම කිව්වේ මේ ධර්මයේ තේරුම් ගන්න එයා මේ හැම දෙයක් ගැනම පරිණතභාවයටපත් වෙනවා. පරිණත මිනිසුන්ට කිසිම දෙයකම ලොකු බවක් දැනෙන්නේ නැහැ. හැමදේම නිකන් ගණන් ගන්න නැති ස්වභාවයෙන් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. අන්න එහෙම ස්වභාවයක් මේ හැම දෙයක් ගැනම ඇති වෙනවා. ධර්මයෙන් පරිණත වෙන්න. ධර්මය කියන්නේ ජීවිත අවබෝධය. සංසාරයේ ගැන පැවැත්ම ගැන තියෙන අවබෝධයට. ඉතින් අපි කවුරු කාට මොන විදියට දේවල් පෙන්වන්න හැදුවත් මේ පංචස්කන්ධ එක ගොඩවල් පහක ඇති වෙවි නැති වෙවි යාමක් පැවැත්මක් විතරයි. ඒක ගැන අපි මතක් කර සතුටු වුණත් දැනීම් ප්‍රවාහයක් ඇති වෙලා නැති වෙලා යamak විතරයි සත්‍ය වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ බව තේරුම් අරගෙන මෙන්න ආස්වාදයේ කියලා තේරුම් අරගෙන මට ලැබෙන පුළුවන් උපරිම දේ කියලා තේරුම් අරගෙන
මෙන්න ඒකේ ආදීනව සහ යථාර්ථය කියලා ආදීනව කොටස තේරුම් අරගෙන ඒක හිතපු තරම් දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ කරගෙන මේකට තියෙන ආසාව අතහැරලා දාලා මට මේ ලැබිච්ච අවස්ථාවෙන් ඉක්මනින් මේ සියලු හිත මේ ජීවිතේම දුක අභිභවා ජීවත් වෙලා මේ ජීවිතෙන් පස්සේ තවත් ජීවිතයකට නොයන්න කටයුතු සලසගන්නේ කොහොමද කියලා අදිෂ්ඨාන පිහිටුවාගෙන නිවන් අවබෝධ කරන එකමයි දැම්ම නිවන් අවබෝධ කරන එකමයි අපිට කරන්න තියෙන එකම ප්‍රතිපදාව. ඒ වගේම නියම යහපත කළ යුත්ත කියලා තීරුම් අරගෙන ඒ වෙනුවෙන් වෙහෙසෙන්න ධෛර්යය, ශක්තිය, වාසනාව, බාධාවල දුරු වී යාම නොඅඩුව ලැබේවා කියලා ආශිංසනය කරමින් මම නිහඬ වෙනවා. ඔබ සියලු දෙනාටම නිවන් සුවපත් වේවා.